ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. ශ්‍රී ලංකාවෙන් කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. අපි 17 වෙනි ප්‍රශ්නේ ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වීමට බලපෑ හේතු. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වීමට බලපෑ හේතු 20 වෙනි පිටුවේ අන්තිමට තියෙනවා. නේ මොනවද බලන්න ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය කෙරෙහි බ්‍රිතාන්‍ය අවධානය යොමු වෙන්න එක හේතුවක් තමයි ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම නේ. එතකොට වෙන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, ත්‍රිකුණාමලය නේ මේ පැත්තෙන් තියෙන බෙන්ගාල බොක්ක. එතකොට මේ වරාය තියෙන්නේ බෙන්ගාල බොක්කට මුහුණලා. නේ බ්‍රිතාන්‍යයන්ට ත්‍රිකුණාමල වරාය වැදගත් වෙන්න එක හේතුවක්. ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. එකක්. ඉතින් අනෙක් කාරණය තමයි ඉන්දියාවේ නැගෙනහිර වෙරළ. මේ පැත්තේ නැගෙනහිර වෙරළ මේක තමයි ඉන්දියාවේ නැගෙනහිර වෙරළ. මේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ. මේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසීන්ගේ නාවික බලය ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ නාවික බලය රැක ගැනීමට එම වරායේ පිහිටීම වැදගත් වේ. අපි කාරණා දෙකක් කිව්වා. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වුණේ ඇයි? එකක් ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. අනික් කාරණය තමයි ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ නාවික බලය තහවුරු කර ගැනීම සඳහා ත්‍රිකුණාමල වරාය වැදගත් වී. තුන්වෙනි කාරණය තමයි ඊසානදිග මෝසම් සුළඟ. ළමයි දන්නවා මෙහෙම මෝසම් ක්‍රියාත්මක කරන මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් එනවා. මේක නිරිත මෝසම, මේ පැත්තෙන් එන්නේ ඊසානදිග මෝසම. එතන මේ ඊසානදිග මෝසම් සුළං කාලවලදී ඊසානදිග මෝසම් සුළං කාලයේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය වැදගත් වීම. අපේ වරාය ස්වභාවික වරායක්. මේ වරාය මෙම එළිය පැත්තට විවෘත වන ප්‍රමාණය අඩුයි ළමයි. මේක මෙහෙම ඔහොම වගේ තියෙන්නේ. මේ පැත්තට එළියට තියෙන ප්‍රමාණය විවෘත වෙන ටික අඩුයි. ඇතුළ විශාලයි. ඒතර ඊසානදිග මෝසම් සුළං කාලවලදී නේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය වැදගත් වුණා. මේ නිසා ඉංග්‍රීසීන්ගේ අවධානය ත්‍රිකුණාමල වරායට යොමු වුණා. ලියා ගන්න. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වීමට බලපෑ හේතු 1 ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. ත්‍රිකුණාමල වරාය බෙන්ගාල බොක්කට මුහුණලා පිහිටා තිබීම. දෙක ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය
රැක ගැනීමට ත්‍රිකුණාමල වරායේ පිහිටීම වැදගත් වීම. ත්‍රිකුණාමල වරායේ පිහිටීම වැදගත් වීම. ත්‍රිකුණාමල වරායේ පිහිටීම වැදගත් වීම. තුන්වෙනි කාරණය ඊසානදිග මෝසම් සුලන් කාලයේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය යොදාගත හැකිවීම. අපි 18වෙනි ප්‍රශ්නයට යනවා. 18 වෙළඳ කටයුතු සඳහා ලංකාව වැදගත්ම සාධක දෙක ලියන්න නෙමෙයි. වෙළඳ කටයුතු සඳහා ලංකාවේ වැදගත්කම සාධක දෙකකින් පෙන්වන්න කියලා කියන්නේ. ප්‍රශ්නේ හදා ගන්න ඕනි. වෙළඳ කටයුතු සඳහා ලංකාවේ වැදගත්කම සාධක දෙකකින් පෙන්වන්න. අපි යනවා එතකොට 21 වෙනි පිටුවට. 21 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ තියෙන ළමයි කාරණේ නේ. වෙළඳ කටයුතු වලදී ලංකාව වැදගත් වෙන්න හේතු දෙකයි. එකක් තමයි ඉස්තරම්ම වර්ගයේ කුරුඳු අප රටේ නිෂ්පාදනය කිරීම. මේ අපි කතා කරන කාලපරාසය වෙනකොට ලෝකේ ප්‍රධානතම වෙළඳ භාණ්ඩයක් වුණේ කුරුඳු. ලංකාව වෙළඳාම සම්බන්ධයෙන් වැදගත් වෙන්න හේතුව වුණේ ඉස්තරම් වර්ගයේ කුරුඳු මේ රටේ නිෂ්පාදනය කළා. ඒ විතරක් නෙමෙයි කුරුඳු හැරුණාම නේ ගම්මිරිස්, කරාබු නැටි, එනසාල්, කුළුබඩු, මුතුමැණි, ඇද්දත්, අලියතුන් ආදී වටිනාකමින් ඉහළ නේ එතන වැඩි වටිනාකමකට අලෙවි කරන්න පුළුවන් වෙළඳ ද්‍රව්‍ය මේ රටේ තිබුණා. හරිනේ? දරුවන්ට පැහැදිලි වෙනවනේ ශ්‍රී ලංකාව වෙළඳාම සම්බන්ධයෙන් වැදගත් වෙන්න බලපාන කාරණා දෙකයි. එකක් තමයි අපේ රටේ ඉස්තරම් වර්ගයේ කුරුඳු නිෂ්පාදනය කිරීම. දෙක තමයි කුරුඳු හැරුණාම කුරුඳු ගම්මිරිස්, මුතුමැණික්, කුළුබඩු වැනි ඉහළ මිලකට අලෙවි කරන්න පුළුවන් වෙළඳ භාණ්ඩ මේ රටේ තිබී. හරි. අපි ලියා ගන්නවා 18 වෙනි එකට උත්තරේ 1 ඉස්තරම් වර්ගයේ කුරුඳු මෙරට නිෂ්පාදනය කිරීම. ඉස්තරම් වර්ගයේ කුරුඳු මෙරට නිෂ්පාදනය කිරීම. ඉස්තරම් වර්ගයේ කුරුඳු මෙරට නිෂ්පාදනය කිරීම. දෙවැනි කාරණය 2 කුරුඳු වලට අමතරව ගම්මිරිස් එනසාල්
කරාබු නැටි මුතුමැණික් හා ඇද්දත් ආදී ඉහළ මිලකට අලෙවි කළ හැකි වෙළෙඳ ද්‍රව්‍ය මෙරට තිබීම. අලෙවි කළ හැකි වෙළෙඳ ද්‍රව්‍ය මෙරට තිබීම. දහනවවෙනි ප්‍රශ්නය යනවා. 19. දැන් මමයි මතක තියෙන්නට ඕන අපි දැන් මේ කතා කරන වෙලාව වෙනකොට ඒ කියන්නේ මේ පාඩමේ දැන් වෙලාව එක පහුවෙලා නේ මේ පාඩම සාකච්ඡා කරන කාල සමය වෙනකොට ඉන්දියාව තුල ප්‍රබල බටහිර ජාතීන් දෙකක් ඉන්නවා. කට්ටියක් තමයි ඉංග්‍රීසීන් අනික් කට්ටිය ප්‍රංශ. මේ වෙනකොට ඉන්දියාවේ තිබෙන මූගල් අධිරාජ්‍යය පරිහානියට පත් වෙමින් තියෙනවා. ඒ නිසා ඉංග්‍රීසීන් ඉන්දියාව තුල දේශපාලන බලය ගොඩනගන්න උත්සාහ කරනවා. එතෙන්දි ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාවට යොමු වෙනවා. ලංකාව කොටස් දෙකක් විදියට තියෙන්නේ. මේක උඩ රට. පාලකයා කීර්තිශ්‍රී රාජසිංහ. ඔය ඉන්නේ එයා. මෙයාගේ නම කීර්තිශ්‍රී රාජසිංහ නායකකර වංශික පාලකයා. එහෙමනේ. ශ්‍රී විජය රාජසිංහ එයාගේ බිසවගේ සහෝදරයා කීර්තිශ්‍රී රාජසිංහ. මුහුදුබඩ ප්‍රදේශ මේ වෙනකොට පාලනය කරන්නේ ලන්දේසී. ලන්දේසීන්ගේ මව් රාජ්‍යය ඕලන්දය. වර්තමානයේ නම් නෙදර්ලන්තයේ කියන රට. හරිනේ. දැන් මෙන්න මේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාට උවමනා වෙනවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වලින් ලන්දේසීන් පන්නා දමන්න. පැහැදිලිනේ? කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාට උඩරට අවශ්‍යතාවයක් ඇති වෙනවා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල සිටින ලන්දේසීන් ලංකාවෙන් පන්නා දමන්න. ඒතර ලන්දේසීන් පන්නා දැමීම සඳහා දෙවැනි රාජසිංහ රජුරෝ වෙනත් විදේශ ජාතියකගේ සහාය ලබා ගන්න තීරණය කරනවා. ඒ කියන්නේ මේක මේක කීර්තිශ්‍රී රාජසිංහට විතරක් පොදු කාරණයක් නෙමෙයි. උඩරට බලයටපත් වුණු පාලකයන් විශ්වාස කළා ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වලින් එළවන්න නම් වෙනත් විදේශ ජාතියකගේ සහයෝගය ලබා ගන්න ඕන. ඒ අනුව කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන් පන්නා දැමීම සඳහා වෙනත් බටහිර ජාතියකගේ සහාය ලබා ගැනීමේ අරමුණින් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉන්දියාවේ ඉඳපු ඉංග්‍රීසීන් වෙත සහ ප්‍රංශ ජාතිකයන් වෙත දූත පිරිස් යවනවා. දැන් දරුවන්ට පැහැදිලි වෙන්න ඕන මේ දූත පිරිස් යැවීමේ ප්‍රතිඵලය උනේ. මේ දූත පිරිස් යැවීම නිසා තමයි 1762 දී ඉංග්‍රීසි දූත පිරිසක් උඩරටට එන්නේ. ඒ දූත පිරිසේ ප්‍රධානියා තමයි ජෝන් ෆයිබර්ස්. පැහැදිලි වුණානේ? එතකොට අපෙන් අහන 19 වෙනි ප්‍රශ්නේ ඉංග්‍රීසි දූතයින් උඩරටට පැමිණීමට පසුබිම සැකසූ සිද්ධිය. ඉංග්‍රීසීන්ට ලංකාවට පැමිණෙන්න අවශ්‍ය කරන පසුබිම සකසන්නේ කවුද? කීර්තිශ්‍රී රාජසිංහ. හැබැයි රාජසිංහ රජතුමාට උවමනා වුණේ
බටහිර වෙනත් ජාතියකගේ සහයෝගය ලබාගෙන මුහුදුබඩ ප්‍රදේශවල සිටින ලන්දේසීන් ලංකාවෙන් පන්නා දැමීම. හරිද? බලන්න 19 ඉංග්‍රීසි දූතයින් උඩරටට පැමිණීමට පසුබිම සැකසූ සිද්ධිය කුමක්ද? 22 වෙනි පිටුවේ පළවෙනි ඡේදය තියෙනවා. 22 පළවෙනි ඡේදය තියෙනවා. හරිද? අපි ලියා ගමු. ලන්දේසීන් දිවයිනෙන් පළවා හැරීම සඳහා ලන්දේසීන් දිවයිනෙන් පළවා හැරීම සඳහා වෙන විදේශ ජාතියක සහාය ලබා ගැනීමට උඩරට රජවරු කල්පනා කළහ. ඒ අනුව කීර්තිශ්‍රී රාජසිංහ රජු ඉන්දියාවේ සිටි ඉංග්‍රීසීන් වෙත මෙන්ම ප්‍රංශ ජාතිකයන් වෙත දූත පිරිස් යැවීම ඉංග්‍රීසි දූතයන් උඩරටට පැමිණීමට හේතු විය. ඉංග්‍රීසි දූතයන් උඩරටට පැමිණීමට හේතු විය. හරි ළමයි බලන්න. දැන් ඔන්න රජතුමා උඩරට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ඉන්දියාවේ ඉඳපු ප්‍රංශ සහ ඉංග්‍රීසි ජාතීන් වෙත දූත පිරිස් යැවීමේ ප්‍රතිඵලයක් විදියට ඉංග්‍රීසි දූතයන්ට උඩරටට පැමිණීමේ අවස්ථාව ලැබෙනවා. හරිනේ. එතකොට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ ඉල්ලීම මත මේ තමයි අපි කලින් අඳපු කීර්තිශ්‍රී රාජසිංහ. මෙයාගේ ඉල්ලීම මත ඉන්දියාවේ ඉඳපු ඉංග්‍රීසීන්ගේ පළවෙනි දූත කණ්ඩායම ලංකාවට එනවා. පළවෙනි ඉංග්‍රීසි දූත කණ්ඩායම ලංකාවට එන්නේ 1700
762 ඒ දූත කණ්ඩායමේ ප්‍රධානිය තමයි ජෝන් පයිබර්ස්. මේ තමයි ලංකාවට පැමිණෙන ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයා. දැන් ළමයින්ට මතක් වෙන්න ඕනේ ලංකාවට පැමිණි ප්‍රථම පෘතුගීසි ජාතිකයා ලොරෙන්සෝ ද අල්මේදා. දෙකක් තියෙනවා එකක් මතක නැහැ. ලංකාවට පැමිණෙන පළවෙනි ලන්දේසි ජාතිකයා ජෝරිස් වෑන් ස්පීල්බර්ජන්. ලංකාවට එන පළවෙනි ඉංග්‍රීසි ජාතිකයා ජෝන් පයිබර්ස්. ඒගොල්ලෝ එනකොට රාජධානි වෙනස්, පාලකයෝ වෙනස් නේද? ලොරෙන්සෝ ද අල්මේදාවේ කෝට්ටේ රාජධානිය. පාලකයා වුණේ 8 වන වීර පරාක්‍රම බාහු 16 වන සියවසේ. ජෝරිස් වෑන් ස්පීල්බර්ජන් 1602 උඩරට එනකොට පාලකයා වුණේ පළවෙනි විමලධර්ම සූරිය. 1762 ජෝන් පයිබර්ස් එනකොට උඩට පාලකයා වුණේ කීර්තිශ්‍රී රාජසිංහ. දැන් ළමයි මතක තියාගන්න ඕනේ මේ ලන්දේසි දූත මේ ඉංග්‍රීසි දූත පිරිස ආවට ඒගොල්ලෝ එකපාරටම යන්න බෑ උඩ රටට. නේ මේ දූත පිරිස එන්නේ නාවික දූත පිරිස්. ඒ නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ලන්දේසීන්ගේ වරායවල් වල තමන්ගේ යාත්‍රා අතර කරන්න. මේගොල්ලන්ට සිද්ධ වෙනවා ලන්දේසි ප්‍රදේශවලට යන්න මුලින්ම. නේ එතන මේ හැම මේ එන ඉංග්‍රීසි දූත පිරිස ලංකාවට ඇවිල්ලා ලංකාවේ ලන්දේසීන් සතු මුහුදුබඩ ප්‍රදේශවල නතර වෙලා ඉඳලා ඊළඟ පියවරේ තමයි යන්නේ කොහටද? උඩ රටට. හරිද? ඊළඟ පියවර උඩ රට යන්නේ. එතනදී කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා මේ ජෝන් පයිබර්ස් ඇතුළු ඉංග්‍රීසි දූත පිරිස ඇවිල්ලා ලන්දේසීන්ගේ මුහුදුබඩ ප්‍රදේශවල නතර වෙලා ඉඳලා ඊළඟ පියවරේ උඩ රටට ආවට පස්සේ උඩට ඇවිල්ලා මේ ඉංග්‍රීසි දූතයන් සාකච්ඡා කරනවා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා එක්ක වෙළඳ ගිවිසුමක් ඇති කරගන්න. නේ ජෝන් පයිබර්ස් ප්‍රමුඛ ඉංග්‍රීසි දූත පිරිස මුහුදුබඩ ලන්දේසින්ගේ බල ප්‍රදේශවල නතර වෙලා ඉඳලා දෙවනුව උඩ රටට ඇවිල්ලා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා එක්ක වෙළඳ කිවිසුමක් ඇති කරගන්න කතා කරනවා. රජතුමා මේකට කැමති වුණාද? නෑ. රජතුමා මොකද්ද කිව්වේ? ලන්දේසීන් පන්නා දැමීමට සහාය නොලබෙන කිසිදු ජාතියක් සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට උඩරට රජු කැමති නෑ කියලා ප්‍රකාශ කළා. ඒ නිසා ළමයි මතක තියාගන්න මේ පළවෙනි දූත ගමන අසාර්ථකයි. ඉංග්‍රීසීන්ගේ පළවෙනි උඩරට දූත ගමන අසාර්ථකයි. එන්න කිව්වේ රජුරුවෝ. ගිවිසුම ඇති කරගන්න බෑ කිව්වෙත් කවුද? රජතුමා. නේ. කාලේ ගෙවිලා යනවා. උඩරට පාලකයා කීර්තිශ්‍රී රාජසිංහගෙන් පස්සේ එයාගේ සහෝදරයා, එයාගේ බිසවගේ සහෝදරයා නෙමෙයි, කීර්තිශ්‍රී රාජසිංහගේ සහෝදරයා රාජාදි රාජසිංහ බලයට පත් වෙනවා. මේ ඉන්නේ රාජාදි රාජසිංහ. රාජාදි රාජසිංහ උඩරට බලයට පත් වුණාට පස්සේ ඉංග්‍රීසීන් කල්පනා කරන්න ඇති උඩරට පාලකයා වෙනස්. ඒ නිසා දැන් මේ වෙලාවේ ගියොත් ලංකාවට ඉංග්‍රීසීන්ට පුළුවන්කම ලැබෙයි උඩරට පාලකයා සමග වෙළඳ ගිවිසුමක් ඇති කරගන්න. එමේ හිතන්න ඇති. යනු ලංකාවට දෙවෙනි ඉංග්‍රීසි දූත පිරිස එන්නේ 1782. හිව් බොයිඩ් ප්‍රමුඛ ඉංග්‍රීසි දූත පිරිස. එතකොට 1782 හිව් බොයිඩ් ප්‍රමුඛ ඉංග්‍රීසි දූත පිරිසට කලින් කාරණේමයි වෙන්නේ. ඒගොල්ලන්ට ආපු පමණින් යාත්‍රාවලින්ම එක සැරේ උඩට යන්න බෑ. මොකද වරායේ පහසුකම් තියෙන්නේ මුහුදු බඩ ප්‍රදේශවල. ඒ නිසා හිව් බොයිඩ් ප්‍රමුඛ ඉංග්‍රීසි දූත කණ්ඩායමටත් සිද්ධ වෙනවා මුලින් ලන්දේසීන්ගේ බල ප්‍රදේශයට ඇවිල්ලා ලන්දේසීන් එක්ක කටයුතු කරලා
දෙවෙනි පියවර එන්න කොහාටද? උඩරටට. නේ? මුහුදු බඩට ඇවිල්ලා ලන්දේසීන් සමග ගනුදෙනු කරලා දෙවෙනි පියවරේ හිව් බොයිඩ් ප්‍රමුඛ දූතයන් උඩරටට ඇවිල්ලා රාජාදි රාජසිංහ රජුරුත් එක්ක සාකච්ඡා කරනවා වෙළඳ ගිවිසුම් ඇති කරගන්න. කලින් ප්‍රතිඵලයමයි උනේ මොකක්ද? රාජාදි රාජසිංහ රජතුමා කියනවා ලන්දේසීන් පන්නා දැමීමට සහයෝගය නොලබෙන වෙනත් කිසිදු ජාතියක් සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට උඩරට රාජ්‍යයට අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ නිසා දෙවෙනි දූත ගමනත් මොකද වෙන්නේ? අසාර්ථක වෙන්නේ. නේ? ඒ දූත ගමන් දෙකම අසාර්ථක වෙන්නේ රජුගේ පැත්තෙන්. රජු තමයි ප්‍රතික්ෂේප කරන්නේ. රජුට අවශ්‍ය වෙන්නේ වෙළඳ කිවිසුමට වඩා මොකද්ද? ලන්දේසීන්ට පහර දීලා ලන්දේසීන් එළවන જાතියක්. ලන්දේසීන් එක කතා කරලා ලන්දේසීන් එක්ක ඉඳලා ලන්දේසීන්ගේ වරායේ ඉඳලා උඩට ඇවිල්ලා වෙළඳ කිවිසුම් ගන්න જાතියක් එක්ක කිවිසුම් ගත වෙන්න කැමති උනේ නැහැ රාජාදි රාජසිංහ. හරිද? ඊළඟට ළමයි ඊළඟ දූත පිරිස ලංකාවට එන්නේ 1795. ලංකාවට එන තුන්වෙනි ඉංග්‍රීසි දූත කණ්ඩායම. ඒ දූත කණ්ඩායමේ ප්‍රධානිය රොබර්ට් ඇන්ඩ්‍රූස්. රොබර්ට් ඇන්ඩ්‍රූස් තරමක් වෙනස් විදියාකාරයෙන් ක්‍රියාත්මක වුණේ. රොබර්ට් ඇන්ඩ්‍රූස් ප්‍රමුඛ දූත පිරිස 1795 ලංකාවට ඇවිල්ලා මුලින්ම කරන්නේ ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල මෙන්න මෙතන තිබුණු මෙතන තියෙන්නේ මොකද්ද? ත්‍රිකුණා මලය. ත්‍රිකුණා මලය තුල ලන්දේසි බලකොටුවක්. 1795 රොබර්ට් ඇන්ඩ්‍රූස් ප්‍රමුඛ ඉංග්‍රීසි දූත පිරිස ත්‍රිකුණා මලයට ඇවිල්ලා ලන්දේසි බලකොටුවට පහර දෙන්න. ලන්දේසි බලකොටුවට පහර දෙන්න. රොබර්ට් ඇන්ඩ්‍රූස් ලන්දේසීන්ගේ ත්‍රිකුණා මල බලකොටුවට පහර දෙනකොට තව බලකොටු රාශියක් ලංකාවේ තිබුණා ලන්දේසීන්ගේ. ඔයගොල්ලන්ගේ පෙළ පොත 134 පිටුවේ 10 පන්තියේ පොතේ නේ 10 පන්තියේ පෙළ පොත 134 පිටුවේ තියෙනවා ලංකාවේ තිබුණු ලන්දේසි බලකොටු. මුලතිව්වල එකයි. පේදුරු තුඩුවේ එකයි. කයිට්ස් දූපතේ හැමන් හේල් වල එකයි. අලිමංකඩ එකයි. පුනරීන් වල එකයි. මන්නාරමේ එකයි. පුත්තලමේ එකයි. කල්පිටි එකයි. මීගමු එකයි. කොළඹ එකයි. ගාල්ල එකයි. අඟුරුවාතොට හංවැල්ල සීතාවක නේ විශාල ප්‍රමාණයක් ලන්දේසි බලකොටු. හිව් බොයිඩ් අල්ලගන්න එක බලකොටුවයි. නේ ඒකෙත් ලොකු සටනක් කරන්න උන ලන්දේසින් එක්ක. ලන්දේසින් එක විශාල සටනක් කරලා හිව් බොයිඩ් ලන්දේසින්ගේ ත්‍රිකුණා මල බලකොටු අල්ලගත්තා. තවත් බලකොටු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට හිව් බොයිඩ් එනවා උඩ රටට. කවුද හම්බ වෙන්නේ? රාජාදි රාජසිංහ. හිව් බොයිඩ් උඩරට ඇවිල්ලා රාජාදි රාජසිංහ රජතුමා එක්ක සාකච්ඡා කරන්නේ මොනව පිළිබඳවද? ලන්දේසීන්ගේ සෙසු බලකොටු වලට මොනවද සෙසු බලකොටු නේ? ලන්දේසීන්ගේ සෙසු බලකොටු වලට පහර දීම සඳහා උඩරට රජුගේ සහාය ලබා ගැනීමේ අරමුණින් තමයි රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට එන්නේ. හරිද? දූත පිරිස් 3යි අරමුණු 2යි. දෙගොල්ලෙක් ආයේ මොකටද? වෙළඳ ගිවිසුම් ඇති කරගන්න. රජතුමා කැමති වුණාද? ඇයි කැමති වුණේ නැත්තේ? ලන්දේසීන් පන්නා දැමීමට සහාය නොලබෙන වෙනත් කිසිදු ජාතියක් සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට රජතුමා කැමති වුණේ නැහැ. ඊළඟ දූත පිරිස රොබර්ට් ඇන්ඩ්‍රූස් ත්‍රිකුණාමලට ගහලා උඩට ගිහිල්ලා රාජාදි රාජසිංහ රජුව හමු වෙලා සාකච්ඡා කරන්නේ මොකටද? ලංකාවේ ලන්දේසීන් සතු සෙසු බලකොටු වලට පහර දීලා ලන්දේසීන් පන්නා දැම්මා. රජුව මේ වෙලාවේදී ලන්දේසීන් එක්ක ගිවිසුම් ගත වෙන්න කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා. හැබැයි මුලදී රජතුමා කැමති වුණා. රොබර්ට් ඇන්ඩ්‍රූස්ත් කැමති වුණා. ආයිත් පස්සේ රොබර්ට් ඇන්ඩ්‍රූස්ට තේරුණා
ලන්දේසීන්ගේ සෙසු බලකොටු අල්ලා ගැනීම එතරම් අමාරු කටයුත්තක් නෙමෙයි. ලන්දේසීන්ගේ සෙසු බලකොටු ලේසියෙන් අල්ලගන්න පුළුවන්කම තියෙද්දි එම බලකොටු අල්ලා ගැනීම සඳහා උඩරට රජතුමාගේ රාජාධි රාජසිංහ රජතුමාගේ සහාය ලබා ගත්තොත් තමන්ට අයිති වෙන ටිකෙන් තමන්ට අයිති වෙන ප්‍රමාණයෙන් ටිකක් රජතුමාටත් දෙන්න වෙන එක ඉංග්‍රීසිට අවාසිදායක නිසා ඉංග්‍රීසි දූතයා රොබර්ට් ඇන්ඩ්‍රූස් ඒ අවස්ථාවේදී මේ ගිවිසුම ඇති කර ගැනීමට එකඟ වුණේ නෑ. ඒ අනුව දූත ගමන් තුන මොකද වෙන්නේ? අසාර්ථකයි. හරිනේ. අපි ටක් ගාලා ලියා ගමු. ප්‍රශ්න කිව්ව මම කතා කරගෙන ගියා. 20 වෙනි ප්‍රශ්නේ උඩරටට පැමිණි ඉංග්‍රීසි දූත පිරිස් නම් කරන්න. නේ? ඔන්න උත්තරේ තියෙනවා ළමයි 22 වෙනි පිටුවේ 22 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ. ටක් ගාලා ලියා ගන්න බලන්න. නේ? 22 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ තියෙනවා 1762 ජෝන් ෆයිබර්ස් උඩට පැමිණීම 1782 හිව් බොයිඩ් උඩට පැමිණීම නේද? මේක ලියනකොට මෙහෙම ලියන්න ළමයි. මේක ලියනකොට රජතුමාත් එක්ක ලියා ගන්න ලේසි. 1762 ජෝන් ෆයිබර්ස් ඉදි කෑල්ලක් ගහලා ඉස්සරහින් ලියාගත්තා. මෙහෙම 1762 ජෝන් ෆයිබර්ස් කවුද පාලකයා? කීර්තිශ්‍රී රාජසිංහ. එකත් ලියලා තියාගන්න. 1762 ජෝන් ෆයිබර්ස් කීර්තිශ්‍රී රාජසිංහ. මේ මොකද්ද ලියලා තියෙන්නේ කියන එක දන්නේ ඕගොල්ලෝ මමයි විතරයි. වෙන බලනාට තේරෙන්නේ නෑ. මේ මොකද්ද ලියදින්නේ? 1762 ජෝන් ෆයිබර්ස් කීර්තිශ්‍රී රාජසිංහ. නෝනයි මහත්තයා කියලා හිතයි දන්නේ නෑනේ. නේද? මේ ඉංග්‍රීසි දූතයා මේ උඩට රජතුමා. අපිට විතර අදාළ වෙන්නේ ඒක. වෙන අයට බලලා තේරුම් ගන්න බෑ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ 1782 හිව් බොයිඩ් 1782 හිව් බොයිඩ් රාජාධි රාජසිංහ තුන්වෙනි එක්කෙනා 1795 රොබර්ට් ඇන්ඩ්‍රූස් රාජාධි රාජසිංහ හරිනේ. එන 21 ජෝන් ෆයිබර්ස් සහ හිව් බොයිඩ්ගේ උඩරට දූත ගමන් අසාර්ථක වූයේ ඇයි? දැන් පුන පුනා කිව්වා නේ. ලන්දේසීන් පන්නා දැමීමට සහාය නොලැබෙන වෙනත් ජන කොටසක් සමග උඩරට රජතුමා වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම දූත ගමන් දෙක අසාර්ථකයි. හරි ලියා ගන්න. 22 ජෝන් ෆයිබර්ස් සහ හිව් බොයිඩ්ගේ උඩරට දූත ගමන් අසාර්ථක වූයේ ඇයි ලියන්න. ඉංග්‍රීසි ලන්දේසීන් පන්නා දැමීමට සහාය නොලැබෙන ජාතියක් සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමට ජාතියක් සමග වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමට
උඩරට රජවරු උනන්දු නොවීම. උඩරට රජවරු උනන්දු නොවීම. උඩරට රජවරු උනන්දු නොවීම. තමයි 22 රොබර්ට් ඇන්ඩ්‍රූස්ගේ දූත ගමනේ අරමුණ. දැන් කටපාඩම් වෙලා තියෙන්නේ නේ. රොබර්ට් ඇන්ඩ්‍රූස් පැමිණීමේ අරමුණ මොකද්ද? ත්‍රිකුණාමල බලකොටු අල්ලගත්තු රොබර්ට් ඇන්ඩ්‍රූස් ලන්දේසීන්ගේ සෙසු බලකොටු වලට පහර දීම සඳහා උඩරට රජුගේ සහාය ලබා ගැනීමට තමයි උඩරටට එන්නේ නේ. හැබැයි ඒ දූත ගමනත් පස්සේ මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. ලියා ගන්නවා අපි 22 1795 දී ලන්දේසීන් සතුව තිබූ 1795 දී ලන්දේසීන් සතුව තිබූ ත්‍රිකුණාමල වරාය අල්ලාගත් රොබර්ට් ඇන්ඩ්‍රූස් උඩරටට පැමිණීමේ අරමුණ වූයේ සෙසු ලන්දේසි බලකොටු ඉංග්‍රීසීන් යටතට ගැනීමට සටන් ඇතිවන විට ඊට උඩරට රජුගේ සහාය ලබා ගැනීම මේ අලුත් පාඩමක් නෙමෙයි ළමයි අපි මේ 9 පන්තියේදී කතා කරලා තියෙන දෙවෙනි පාඩම නේ 9 පන්තියේ සාකච්ඡා කරලා තියෙන දෙවෙනි පාඩම ඒකම තමයි මේ නැවත ආයි කතා කරගෙන යන්නේ. ඒ පන්තියේදී මේ වැඩේ හොඳට තේරුණා නම් වැඩේ සාර්ථකයි. 23 ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් කර ගැනීමේ අවස්ථා 3 අපි පහුගිය දවස්වල සැමරුවා 70 කීයද? දෙකද? 3 නේ. 73 වෙනි නිදහස් උළෙලනේ. ඒතර අපි වසර 73කට කලින් තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේ. අපි දැන් කතා කරන්න යන්නේ නිදහස ලබා ගැනීම ගැන නෙමෙයි. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට
පත්වීම. ඒක සිද්ධ වෙන්නේ පියවර 3කින්. ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් වෙන්නේ පියවර 3. මෙන්න මෙහෙම. මෙහෙම තමයි තිබුණේ. මේක උඩ රට. මේක මුහුදු බඩ. මුහුදු බඩ. 1795 දී නෑ 1796 දී 1796 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසි වෙළඳ සමාගමේ පාලනයට යටත් වෙනවා. මතකනේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. හොඳින් තේරුම් ගන්න මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව නෙමෙයි. අපි පාඩම පටන් ගනිද්දිම කිව්වා බ්‍රිතාන්‍ය සිටි ව්‍යාපාරිකයන් පිරිසක්. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ පිරිසක් හදපු සංවිධානය තමයි ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. 1796 දී දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනයට යටත් වෙනවා. ඊළඟට 1802 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වෙනවා. මේක තමයි ළමයි තේරුම් ගන්න නැති දැන. 1796 මුහුදු බඩ ප්‍රදේශ අල්ලගත්ත ඉංග්‍රීසි. ඉංග්‍රීසින් අල්ලගත්තට ඒ ප්‍රදේශවල බලය තියෙන්නේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට. 1802 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල බලය අයිති වෙනවා හිමි වෙනවා කාටද? බ්‍රිතාන්‍ය රජයට. ඒ නිසා අපි කියනවා 1802 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටත් විජිතයක් බවට පත් වුණා. 1815 දී ඉංග්‍රීසීන් උඩරට රාජධානිය යටත් කරගත්තා. එහෙමනම් දැන් මුළු රටම කාට අයිති වුණාද? ඉංග්‍රීසීන්ට අයිති වුණා. නේ? එහෙනම් අපේ රට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වෙන්නේ පියවර 3කින්. ආයිත් බලන්න ඕන පියවර 3. 1796 මුහුදු බඩ ප්‍රදේශ වෙළඳ සමාගමේ පාලනයට නතු වීම. 1802 දී මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වීම. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටතට පත්වීම. අපි ලියාගමු 23 ළමයි පිළිවෙලින් ලියන්න. පෙළපොතේ උත්තරේ තියෙනවා 23 වෙනි පිටුවේ. ප්‍රශ්න අංකෙත් 23 පිටු අංකෙත් 23. නේ? ලියන්න 1. 1796 දී ඉංග්‍රීසි වෙළඳ සමාගම 1796 දී ඉංග්‍රීසි වෙළඳ සමාගම දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගැනීම. දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගැනීම. දෙක දෙවැනි කාරණය 1802 දී දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශ 1802 දී දිවයිනේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ
බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත්වීම. බ්‍රිතාන්‍ය කිරීටය යටත් විජිතයක් බවට පත්වීම. බ්‍රිතාන්‍ය කිරීටය යටත් විජිතයක් බවට පත්වීම. තුන්වෙනි කාරණය 1815 දී 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටත් කර ගැනීම අද ළමයි ටිකක් අඩුයි මොකද හෙට ගණිතය නිසානේ ගණන් පාඩම් කරනවා ළමයි ගණන් පාඩම් කරන ගණන් හදන්නේ නැති ඉන්නේ පාඩම් කරන්නේ පිස්සුද පාඩම් කරන්නේ නේද කොළම ඉතිහාස පේපර් එක ලේසිද අමාරුද කිරිකජුවාද ඔය දෙවෙනි රාජ්‍යසිංහ එකත් අපි කරා මම දාපු පේපර් එකේ අනිත් පේපර් එකේ දකුණු පළාත් සභාවේ තිබුණ ගල් පොත ශිලාලේඛ නරේශ්වර මම කූට කන්න අපේ කියලා මම මේ පේපර් එක සාකච්ඡා කරලාද කියලා ඇති හිතන්න හරිනේ බලමු ලකුණු ආවට පස්සේ ඒක ගැන කතා කරමු නේ දැන් ඔහොම මෙයා ලකුණු දීලා ඉස්කෝලේ වඩු දෙයිනේ එතකොට ඒ ගැන කතා කරන්න පුළුවන් ගණන් පන්තිලා හරි මොනවද මේ අපි කතා කරේ මේ දැන් මේ පන්ති ඉන්න ළමයි අපේ ළමයි දැන් මගේ ඉතිහාසයේ පන්තියෙන් පස්සේ එහෙමම දිගටම ඉන්න ඕන මොකද ඕගොල්ලන්ට ඊට පස්සේ පටන් ගන්නවා විනාඩි 5කින් ගණිතයේ පන්තිය නේ ගණන්නේ ගණිත පන්තිය ඉන්නවා හෙට විභාගෙත් තියෙන ගණන් ඒ නිසා ඒකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕන හරි මම එනවා ඊට පස්සේ 24 වෙනි ප්‍රශ්නේ ප්‍රංශ විප්ලවයේ සිදු වූ වර්ෂය දැන් අපි එකපාරට ආය යනවා යුරෝපෙට නේ යුරෝපෙට යනවා දැන් සිතියන් ලකුණු කරන එක කොච්චර වැදගත්ද කියන කාරණේ ළමයින්ට විභාගේ දැන් ලිව්වට පස්සේ තේරෙන්න ඇති නේ මම හැම වෙලේම සිතියන් අඳිනවා ලකුණු කරනවා තීර රටවල් ටික ඔක්කොම කටපාඩමින් වගේ කියාගෙන යනවා ඕගොල්ලෝ හතපහකටවත් ගණන් ගන්න මේ බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ ඔය නේ සිතියම ලකුණු කරගන්න ගියාම ලේසියෙන් ලකුණු කරගත්තා නම් ලකුණු 18ක් විභාගෙදී පෙන්ද මෙතන තමයි බ්‍රිතාන්‍ය තියෙන්නේ නේ මෙතන මේ ටික පෘතුගාලය මේ ටික ඉස්පාඤ්ඤය මම එක දැම්ම පෘතුගාල දෙක ඉස්පාඤ්ඤය තුන ඉතාලිය නේ මේ හතර මෙතන ප්‍රංශය මෙතන පොඩි රටක් මේක බෙල්ජියම නේ මෙතනින් තියෙන මම අංකයක් දාන්න අංක 5 කියලා මේ අංක 5න් මම පෙන්වන්නේ ඕලන්දය ලන්දේසිංගේ මව් රාජ්‍යය හරිනේ ඊට පස්සේ මේ තියෙන බ්‍රිතාන්‍ය අංක 6න් පෙන්වනවා දැන් මෙතරේ දකුණු පළාත් සභාවේ 11 පන්ති ළමයින්ට බ්‍රිතාන්‍ය ලන්ඩන් ලකුණු කරන්න ආවේ හරිද ඒ ඕගොල්ලෝ බලන්න ඕනේ මොකද ඒ හදන කට්ටියම තමයි මේව හදන්නේ හරි දැන් ප්‍රංශ විප්ලවය ඇති වුණු වර්ෂය තමයි අහගෙන මේ ප්‍රංශය කියන රට පාලනය කළේ රජිනක් මේ රජෙක් ප්‍රංශය පාලනය කරන රජෙක් රජකම ලැබෙන්නේ උරුමෙන්නේ රජකම එන්නේ උරුමෙන් ප්‍රංශය පාලනය කර එවකට 16 වන ලුවී
16 වන ලුවි. මෙයාට ලස්සන නෝන කෙනෙකුත් හිටියා. නේ? 16 වෙනි ලුවි රජතුමාගේ ලස්සන නෝන තමයි මාරි ඇන්ටෝයිනට්. මාරි ඇන්ටෝයිනට් බිසව. නේ? මේ ඕස්ට්‍රියානු කාන්තාවක්. ටිකක් අහංකාර ස්ත්‍රියක්. ස්ත්‍රීන් කොහොමද ටිකක් අහංකාරයි? නේ? අහගෙන ළමයි අහගෙන. මේ 16 වන ලුවි රජතුමා ප්‍රංශය තුල ගෙන ගිය පාලනය ප්‍රංශ ජනතාවට හිතකර වෙච්ච එකක් නෙමෙයි. මම එක වෙනම පාඩමක් තියෙනවා ඔයගොල්ලන්ගේ පෙළ පොතේ ලෝකේ කැපී පෙනෙන විප්ලව කියලා. ඒ පාඩමේදී ප්‍රංශ විප්ලවය කතා කරනවා. දැන්ට මෙතන නිකම් මතක තියාගන්න. ප්‍රංශීය පාලනය ගන්න 16 වෙනි ලුවි. එයාගේ පාලනය ජනතාවට හිතකර උනේ නැහැ. ඒ නිසා ප්‍රංශ ජනතාව මොකද කරන්නේ? 16 වන ලුවි සහ ඔහුගේ බිසව පාලන බලයෙන් නිරපා හරිනවා. මේගොල්ලෝ පාලනයෙන් එලවලා දානවා. නිකන් එලෙව්වේ නෑ අවසානයේ මරා දැමුවා. ඒතර ප්‍රංශයේ තිබුණු රාජාණ්ඩු ක්‍රමය පෙරලලා ප්‍රංශයේ පාලනය ජනතාව අතට ගන්නවා. දැන් ප්‍රංශය තුල තියෙන්නේ මොන පාලනයක්ද? ජනතා පාලනයක්. අපි කියන සමූහාණ්ඩු පාලනයක් ප්‍රංශය තුල තියෙන්නේ. සමූහාණ්ඩු පාලනයක්. මෙන්න මේ සමූහාණ්ඩු පාලනය තුල මොකද අපි කතා කරගෙන ගියපු දේ? ප්‍රංශ විප්ලවය. ප්‍රංශ පාලනයේ ජනතාව අතරපත් වුණා. අපිට සමූහාණ්ඩු පාලනයක්. දැන් ප්‍රංශේ තියෙන අලුත් ආණ්ඩුවක්. පරණ ආණ්ඩු යවුවා. රාජාණ්ඩු ඉවරයි. ඒතර ප්‍රංශය සමූහාණ්ඩුවක් බවට පත් වුණාට පස්සේ මේ අලුත් ආණ්ඩුව අලුත් වැඩක් කරනවා. මිනිස්සු බලාගෙන තියෙන අලුත් ආණ්ඩුවම අලුත් වැඩ කරනවා කියන්නේ නේ? අලුත් ආණ්ඩුව අලුත් වැඩේ මොකද්ද? ප්‍රංශය අමතක කියන අමතකුණා මොකද්ද? අර 16 වෙනි ලුවි රජුරුව බලයෙන් එලවලා ප්‍රංශය තුල ජනතාව බලය අල්ල ගැනීම. ප්‍රංශීය සමූහාණ්ඩුව බවට පත් කිරීම තමයි ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ. රජතුමා ගෙදර යවලා පාලන බලය මිනිස්සු ගත්තා. ඔක තමයි ප්‍රංශ විප්ලවය. මේ ප්‍රංශ විප්ලවය වෙන්නේ 1789. ප්‍රංශ විප්ලවය 1789. මම කිව්වේ දැන් ප්‍රංශය අලුත් රටක්. මම කතා කරන්නේ මෙතන මගේ අවධානය ඕගොල්ලෝ පැත්තට ගියොත් වැඩේ කරන්න බෑ. එක සැරෙන් වැඩ දෙකක්. ඕගොල්ලෝගේ පැත්තට මම කෑ ගහන්න ගියොත් මේ පැත්ත වැඩ කරන්න. අලුත් වෙච්ච ප්‍රංශ විප්ලවයෙන් පස්සේ අලුත් වෙන ප්‍රංශය මොකද කරන්නේ? ඕලන්දය ආක්‍රමණය කර. ප්‍රංශයේ ඕලන්දය ආක්‍රමණය කරන්නේ 1794. ඕලන්දය කියන රටේ ඉන්නේ ලන්දේසීන්. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශත් අයිති කාටද? ලන්දේසීන්. ඉන්දියාව ඇතුළේ ඉන්න ප්‍රංශය සහ ඉංග්‍රීසි. ඉන්දියාව ඇතුළේ ඉන්න ප්‍රංශ සහ ඉංග්‍රීසි දෙගොල්ලම කල්පනා කරමින් හිටියේ ලංකාව අල්ලගන්න. ලංකාවේ මුහුදු බඩ අල්ලගෙන ඉන්නේ ලන්දේසි. දැන් තත්ත්වය ගොඩක් වෙනස් වෙනවා. ප්‍රංශ විප්ලවය වෙනවා. ප්‍රංශීය සමූහාණ්ඩුවක් වෙනවා. ප්‍රංශීය ඕලන්දේ ආක්‍රමණය. දැන් ඕලන්දේ අයිති කාටද? ප්‍රංශයට. ඕලන්දේ අයිති දැන් ප්‍රංශයට. එහෙමනම් ඕලන්දයේ සතු එනම් ලන්දේසීන් සතු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශත්
අයිති වෙනවා කාටද? ප්‍රංශයන්ට. පැහැදිලි වෙනවනේ. ලංකාවේ මුහුදු බඩ ලන්දේසීන්ගේ. ඉන්දියාවේ ඉන්න ප්‍රංශ ඉංග්‍රීසි මේ දෙන්න බලන් ඉන්නේ මේ ටික අල්ලගන්න. 1789 ප්‍රංශ විප්ලවය වෙනවා. ප්‍රංශ සමූහාණ්ඩුව ඇති වෙනවා. ප්‍රංශ සමූහාණ්ඩුව ඕලන්දය ආක්‍රමණය කරනවා. ඕලන්දයෙන් ලන්දේසීන්ගේ මව් රාජ්‍යය. දැන් ඕලන්දය නැත්තම් ලන්දේසීන්ගේ රට අයිති ප්‍රංශයට. එතකොට ලන්දේසීන් සතු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ටිකක් නීත්‍ය අනුකූලව නිරායාසයෙන්ම අයිති වෙනවා කාටද? ප්‍රංශ ජාතිකයන්ට. එහෙම වුණොත් ලංකාව අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්න ඉංග්‍රීසින් දෙක මහත් අවශ්‍යයි. දැන් ප්‍රංශයේ ඕලන්දේ ආක්‍රමණය කරපු වෙලාවේ තමයි ඕලන්ද පාලකයා හඳුන්වන නිලනාමය තමයි ස්ටඩ් හෝල්ඩර්වරයා. ඒ වෙනකොට ඕලන්දේ ස්ටඩ් හෝල්ඩර්වරයා වුණේ 5 වෙනි විලියම්. නේ? ප්‍රංශයේ ඕලන්දේ ආක්‍රමණය කළා. ඕලන්ද පාලකයා ස්ටඩ් හෝල්ඩර් නැත්නම් 5 වෙනි විලියම් ආරක්ෂාව පතා පැනලා යනවා බ්‍රිතාන්‍යයට. දැන් ප්‍රංශ පාලකයා ඉන්නේ කොහෙද? මේ ඕලන්ද පාලකයා ඉන්නේ කොහෙද? බ්‍රිතාන්‍යයේ. ඇයි එයා බ්‍රිතාන්ට ගියේ ආරක්ෂාවට? එයා නතර වෙලා ඉන්නේ කිව් මාලිගේ. නතර වෙච්ච මාලිගේ කිව් මාලිගේ. දැන් 9 පන්තිය මතක් වෙන්න ඕන කිව් ලිපිය කිව් මාලිගේ. බ්‍රිතාන්‍ය කල්පනා කරනවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බ්‍රිතාන්‍ය තමන්ගේ රටේ නතර වෙලා ඉන්න තමන්ගේ රටේ කිව් මාලිගේ නතර වෙලා ඉන්න ඕලන්ද පාලකයා ස්ටඩ් හෝල්ඩර්වරයා 5 වන විලියම්ගෙන් බ්‍රිතාන්‍ය තමන්ට වාසිදායක වන ලිපියක් ලබා ගන්න. බ්‍රිතාන්‍ය විසින් 5 වන විලියම් කුමාරයාගෙන් තමන්ට වාසිදායක වන ලෙස ලබාගත්තු ලිපියට අපි කියනවා කිව් ලිපිය. කිව් ලිපිය. ළමයි මේ කිව් ලිපිය ලබා ගන්නවා. කිව් ලිපියේ මොකද්ද තිබුණේ? කිව් ලිපියේ සඳහන් වෙනවා කිව් ලිපිය ලියන්නේ 5 වෙනි විලියම්. කිව් ලිපිය ලියන්නේ ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා ෆන් එංගල්බෙක්ට. ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා ෆන් එංගල්බෙක්. කිව් ලිපිය ලියන්නේ ඕලන්ද හිටපු නායකයා 5 වෙනි විලියම්. මොකද්ද මේක ලියලා තියෙන්නේ? මේ කිව් ලිපියේ තියෙනවා ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ප්‍රංශයන් අතට පත්වීම වැළැක්වීම සඳහා. අයි බලන්න. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ප්‍රංශයන් අතට පත්වීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුල් කරගන්න. අයිත් අපි තේරෙන විදිහට කිව්වොත් මොකද්ද කිව් ලිපියේ තියෙන්නේ? ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ප්‍රංශ ජාතිකයෝ අතට පත්වන එක වළක්වන්න එම ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර දෙන්න කියලායි කිව් ලිපියේ තියෙන්නේ. නේ? එතකොට මේ ලිපිය ලබා ගන්න බ්‍රිතාන්‍ය රජතුමා බ්‍රිතාන්‍යයන්ගේ වෙළඳ සමාගම ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ඉංග්‍රීසීන්ගේ වෙළඳ සමාගමේ මධ්‍යස්ථානයේ තිබුණේ මදුරාසිය. ඉංග්‍රීසීන්ගේ පෙරදිග පාලන මැද මදුරාසිය. ඒතර බ්‍රිතාන්‍ය විසින් මේ ලිපිය අරගෙන ඒ ලිපිය එවනවා වෙළඳ සමාගමේ මදුරාසි ආණ්ඩුකාරවරයා වෙත. වෙළඳ සමාගම කියන්නේ පෞද්ගලික ආයතනයක් එමනේ. මදුරාසි ආණ්ඩුකාරවරයා වෙළඳ සමාගමේ හමුදාවත් අරගෙන ලංකාවට එනවා. කිව් ලිපියත් අරන්. ඇවිල්ලා හමු වෙන්නේ කවුද? ෆන් එංගල්බෙක්. එතකොට කිව්වා මෙන්න ලියුමක් දීලා තියෙනවා. ඕගොල්ලොන්ගේ ලොක්කා නේ කවුද ලොක්කා? 5 වෙනි විලියම්.
නේ අපි මේ එක දෙන්න ආවේ එහෙම කියන්නේ නැතිනේ දැන් ලියුම බැලුවා ලියුම මොකද තියෙන්නේ ලියුමේ තියෙන්නේ මේ ෆන් එන්ගල් බේක් පාලනය කරන ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ටික කාට දෙන්න කියලා ඉංග්‍රීසියට දෙන්න කියලා ෆන් එන්ගල් බේක් Q ලිපියට අනුව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසියට බාර දුන්නේ නැහැ ෆන් එන්ගල්බෙක් ආණ්ඩුකාරවරයා ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා Q ලිපියට අනුව ක්‍රියා නොකිරීම නිසා කෝපයට පත්වන වෙළඳ සමාගම 1795 ත්‍රිකුණාමල බලකොටුවට පහර දීලා ත්‍රිකුණාමලයේ බලකොටුව අල්ලගන්න. එතනින් නතර වෙන්නේ නැහැ. අනතුරුව ලන්දේසීන් සතු මඩකලපුව මුලතිව් පේදුරු තුඩුව යාපනය ආදී බලකොටු ටික ඉංග්‍රීසියෙන් අල්ලගන්න. 1796 දී ලන්දේසීන් සතු කොළඹ සහ ගාල්ල කියන බලකොටුත් ඉංග්‍රීසියෙන් අල්ලගන්න. දැන් ලන්දේසීන් සතු සියලු බලකොටු ඉංග්‍රීසියෙන් අල්ලගෙන ඉවරයි. දැන් ඊළඟට වෙන්නේ ඉංග්‍රීසීන් විසින් ලංකාවින් ලන්දේසීන්ට පහර දීලා මරලා දානවා. නේ? ඒ වෙලාවේ ලන්දේසි ආණ්ඩුකාර ෆන් එන්ගල් බෙක් 1796 පෙබරවාරි මාසේ 16 වෙනිදා ලන්දේසි ආණ්ඩුකාර ෆන් එන්ගල් බෙක් ඉංග්‍රීසීන් සමග කිවිසුමක් ඇති කරගන්න. ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අතර ඇති කරගන්නා ගිවිසුම අනුව ලන්දේසීන්ට දිවයිනෙන් සාමකාමීව බැහැරව යාමට අවස්ථාව උදා වෙනවා. ඉංග්‍රීසීන් සහ ලන්දේසීන් ගිවිසුමක් ඇති කරගන්නවා. ඒ ගිවිසුම අනුව ලන්දේසීන්ට දිවයිනෙන් සාමකාමීව බැහැරව යාමට අවසර ලැබෙන අතර ලන්දේසීන් සතු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලනය වෙළඳ සමාගමට පවරා දීම සිද්ධ වෙනවා. හරි. අපිට අගල වේගයෙන් බලාගෙන යන්න. 23 වෙනි පිටුවේ අන්තිම ඡේදය තමයි බලාගෙන යන්න ඕනේ. ප්‍රංශ විප්ලවයේ සිදු වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1789. ප්‍රංශ විප්ලවයේ සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1789. 25 ප්‍රංශයේ ඕලන්දේ ආක්‍රමණය කළ වර්ෂය 1794. ප්‍රංශය ඕලන්දේ ආක්‍රමණය කරන්නේ 1794. 1794. 26 ස්ටඩ් හෝල්ඩර්වරයා අනු කවුරුන්ද? ඕලන්ද පාලකයා. ස්ටඩ් හෝල්ඩර්වරයා අනු කවුරුන්ද? ඕලන්ද පාලකයා. විසිහත ප්‍රංශයේ ඕලන්දේ ආක්‍රමණය කරන විට එහි සිටි නායකයා නම් කරන්න පස්වන විලියම්. ප්‍රංශයේ ඕලන්දේ ආක්‍රමණය කරන විට එහි සිටි නායකයා පස්වන විලියම්. පස්වන විලියම්. 28 ප්‍රංශයේ ඕලන්දේ ආක්‍රමණය කළ විට එහි සිටි විලියම් කුමරු ආරක්ෂාව සඳහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? මොකද ගත් ක්‍රියාමාර්ගය? බ්‍රිතාන්‍යයට පලා ගින් කියුමාලිගේ නතර වීම ලියන්න. 28 වෙනි එකට උත්තරේ ඕලන්දයේ පාලකයා වූ පස්වන විලියම් රජු
ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පලා ගොස් ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පලා ගොස් ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පලා ගොස් කිව් මාලිගේ නතරවීම කිව් මාලිගේ නතරවීම ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයට පලා ගොස් කිව් මාලිගේ නතරවීම කිව් මාලිගේ නතරවීම හරි 29 ලංකාව අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බ්‍රිතාන්‍යගත් ක්‍රියාමාර්ගය කුමක්ද? මොකද්ද බ්‍රිතාන්‍යගත ක්‍රියාමාර්ගය? එංගලන්තේ කිව් මාලිගේ නතර වෙලා ඉඳපු ඕලන්ද පාලකයා පස්වන විලියම්ගෙන් තමන්ට වාසිදායක වන ලිපියක් ලබා ගන්න. නේ. අපි ලියමු 29 කිව් මාලිගයේ නතර වී සිටි ඕලන්ද පාලකයා වූ පස්වන විලියම් රජුගෙන් බ්‍රිතාන්‍ය පස්වන විලියම් රජුගෙන් බ්‍රිතාන්‍ය තමන්ට වාසිදායක වන ලිපියක් ලබා ගැනීම ළමයි 30 වෙනි ප්‍රශ්නේ බ්‍රිතාන්‍යයන් විලියම් කුමරුගෙන් ලබාගත් ලිපිය හැඳින්වුවේ කෙසේද? කිව් ලිපිය ලියන්නේ කිව් මාලිගේ නිසා ඒක කිව් ලිපිය 31 කිව් ලිපියේ සඳහන් වූයේ කුමක්ද? නේ අපි සෑහෙනලවක් කතා කරා මේ කිව් ලිපියේ තිබුණේ මොකද්ද කියලා. ඔයගොල්ලෝගේ පෙළපොතේ 24 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ කිව් ලිපිය ගැන තියෙන්නේ 24 දෙක ඡේදයේ. නේ මම කියනවා ලියා ගන්න. කිව් ලිපියේ සඳහන් වුණේ මොකද්ද කියන කාරණය. ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ ප්‍රංශවරුන් අතට ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ ප්‍රංශවරුන් අතට පත්වීම වළක්වා ගැනීම පිණිස එම ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගත යුතුයයි
ඉංග්‍රීසි හමුදාව ඇතුළත් කරගත යුතුයයි. කිව් ලිපියේ සඳහන් විය. කිව් ලිපියේ සඳහන් විය. හරි. අපි යනවා 32. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයා තමයි ෆන් එංගල් බෙක්. ෆන් එංගල් බෙක්. ෆන් එංගල් බෙක්. ෆන් එංගල් බෙක්. 33 බ්‍රිතාන්‍යයෝ ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශවලට පහරදීමට බලපෑ සිද්ධිය. බ්‍රිතාන්‍යයන් ලංකාවේ ලන්දේසීන්ගේ ප්‍රදේශවලට පහර දෙන්න හේතුව තමයි ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල් බෙක් කිව්ලිපියට අනුව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට බාර නොදී. ලියාගන්න. ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල් බෙක් 33 ළමයා. ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල් බෙක් ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල් බෙක් කිව් ලිපියට අනුව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර නොදීම. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසීන්ට බාර නොදීම. හරි 34 ළමයි 34 වෙනි ප්‍රශ්නේ 34 ලන්දේසීන් සතු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින් අල්ලාගත් ආකාරය මං කිව්වා මුලින්ම කොහෙටද පහර දුන්නේ 1795 ත්‍රිකුණාමලේ අල්ලගත්තා. අනතුරුව මුලතිව් පේදුරු තුඩුව යාපනය නේ ඒ ටික අල්ලගත්තා. ඊට පස්සේ 1796 කොළඹගාල් අල්ලගත්තා. ඒ අනු ලංකාවේ සියලුම ලන්දේසි බලකොට්ටු 1796 වෙනකොට ඉංග්‍රීසින් අතට පත් වුණා. අපි ලියාගමු 34 ලන්දේසීන් සතු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින් අල්ලාගත් ආකාරය දක්වන්න. නේ ලියනවා 1 1795 දී ලන්දේසීන් සතු ත්‍රිකුණාමලය බලකොටු අල්ලාගත් ඉංග්‍රීසීන් ත්‍රිකුණාමලය බලකොටු අල්ලාගත් ඉංග්‍රීසීන් පසුව මඩකලපුව මුලතිව් පේදුරු තුඩුව යාපනය මන්නාරම ඇතුළු
බලකොටු රැසක් අල්ලා ගන්නා ලදී. මන්නාරම ඇතුළු බලකොටු රැසක් අල්ලා ගන්නා ලදී. බලකොටු රැසක් අල්ලා ගන්නා ලදී. දෙවැනි කාරණේ 2. 1796 දී 1796 දී ලන්දේසීන් සතු 1796 දී ලන්දේසීන් සතු කොළඹ හා ගාල්ල බලකොටුද කොළඹ හා ගාල්ල බලකොටුද ඉංග්‍රීසීන් විසින් අල්ලා ගැනීම. ඉංග්‍රීසීන් විසින් අල්ලා ගැනීම. දැන් ඒ අනුව ලංකාවේ සියලුම ලන්දේසි බලකොටු ඉංග්‍රීසියට අයිති වුණා. හරිනේ? මට ලියා ගන්න බැරි වෙච්ච ළමයෙක් ඉන්නවනම් පෙළ පොතේ 25 වෙනි විදිහේ පළවෙනි ඡේදය බලාගෙන ලියා ගන්න පුළුවන්. 25 පළවෙනි දැන් ළමයි අර අපි 10 දී වගේ කලින් වගේ නිබන්ධනේ ලියලා තියෙනවා. ඒතකොට අපි සාකච්ඡා කරනකොට අඩුපාඩු ටික විතර කතා කරන් යන්න පුළුවන්. දැන් ඉක්මනට වැඩ කරන්න වෙයි ළමයි. දැන් අද ඇවිල්ලා 20යි. 21ද? 21යි. 21යි. නේ? දැන් මේ දෙවෙනි මාසෙත් ඉවර වෙලා තියෙන්නේ. දැන් තව 10 පන්තියේ පාඩම් තියෙන ඉතුරු වෙලා පුනරුදේ පාඩම සම්පූර්ණයෙන්ම තියෙනවා. 10 වෙනි පාඩම තව ටිකක් කතා කරන්න තියෙනවා. හරිනේ? තව මේ පාඩම හැරුණාම මේ පන්ති තව දින පාඩම් 6ක් කතා කරන්න තියෙනවා තව. පාඩම් 6යි පාඩම් 7යි පාඩම් ඔක්කොම 8ක් විතර තව තියෙනවා කතා කරන්න. මාස තියෙන්නේ 8ක් විතර ඔක්කොම. ඒ නිසා මම නිබන්ධනය වල දුන්නා නිබන්ධනය ලියලා තියන්න. ඒතර මම සාකච්ඡා කරලා ඉක්මනට යන්න පුළුවන් වැඩේ. හරිද? බලන්න 35 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට පවරා දුන්නේ කවුරුන්ද? නේ? ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට පවරා දෙන්නේ කවුද? ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක්. ඉස්සෙල්ලා උඩින් රුල ලියන්න එහෙම. පළවෙනි රුල ලියන්න ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක්. ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක්. ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක්. හරිද? දෙවෙනි රුලේ මෙහෙම ලියා ගන්න. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. 1796 පෙබරවාරි 16 වන දින 1796 පෙබරවාරි 16 වන දින අත්සන් කෙරුණු ගිවිසුමට අනුව අත්සන් කෙරුණු ගිවිසුමට අනුව සාධාරණ කොන්දේසි මත ලන්දේසීන්ට සමකාමීව
මෙරටින් ඉවත් වීමට මෙරටින් ඉවත් වීමට මෙරට නිවත්වීමට අවස්ථාව ලැබුණු අතර මෙරට නිවත්වීමට අවස්ථාව ලැබුණු අතර මෙරට මුහුදු බඩ ප්‍රදේශ මෙරට මුහුදු බඩ ප්‍රදේශ මෙරට මුහුදු බඩ ප්‍රදේශ මෙරට මුහුදු බඩ ප්‍රදේශ වෙළෙඳ සමාගමේ පාලනයට නතු විය. වෙළෙඳ සමාගමේ පාලනයට නතු විය. වෙළෙඳ සමාගමේ පාලනයට නතු විය. අපි යනවා නිබන්ධනයේ 5 වෙනි පිටුවේ 36 වෙනි ප්‍රශ්නේ. 5 වෙනි පිටුව 36 වෙනි ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ අවස්ථා 3කදී ආකාර 3කින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළහ. එම අවස්ථා 3 දක්වන්න කියලා කියන්නේ. බලා ගන්න. දැන් ඕන අහගන්න ඕනි. ලංකාව උඩරට මේ මුහුදු බඩ ප්‍රදේශ මෙච්චර වෙලා පාලනය කරේ කවුද? ලන්දේසි. 1796 පෙබරවාරි මාසේ 16 වෙනිදා ඇති කරගන්නා ලද ගිවිසුම අනුව සාධාරණ කොන්දේසි මත සාමකාමීව ලන්දේසීන් සිද්ධ වුණා දිවයිනෙන් බැහැරව යන්න. ලන්දේසීන් දිවයිනෙන් බැහැරව ගියාට පස්සේ එකී ගිවිසුම ප්‍රකාරව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ වල පාලනය බලය හිමි වුණා වෙළෙඳ සමාගමට. මොකද්ද වෙළෙඳ සමාගම කියලා කියන්නේ? ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම. බ්‍රිතාන්‍ය රජයට නෙමෙයි. බ්‍රිතාන්‍ය රජයට නෙමෙයි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය යන්නේ වෙළෙඳ සමාගමට. හරිද? ළමයි 1796 ඉඳලා 1798 දක්වා ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලනය ගෙනියන්නේ වෙළෙඳ සමාගම. අපි මේකට කියන වෙළෙඳ සමාගමේ පාලනය. වෙළෙඳ සමාගමේ පාලනය. ඔයගොල්ලන්ට මතකයි මම කිව්වා මේ ඉංග්‍රීසි පෙරදිග වෙළෙඳ සමාගමේ මධ්‍යස්ථානයේ මූලස්ථානයේ තියෙන ඉන්දියාව. ඉන්දියාවේ මදුරාසියේ. නේ? ඒ සාමාන්‍ය මිනිස්සු මේ වෙළෙඳ සමාගමේ පාලනය හැඳින්වුවේ මදුරාසි පාලනය කියලා. මොකද වෙළෙඳ සමාගමේ මූලස්ථානයේ තියෙන මදුරාසියේ. මදුරාසියේ තිබෙන ක්‍රමයට තමයි ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන්නේ. එසේ ඇතමුන් කිව්ව මේකට වෙළෙඳ සමාගමේ පාලනය, ඇතමුන් මේ හැඳින්වුවේ මදුරාසි පාලනය. මේ මදුරාසි පාලනය යටතේ මුහුදු බඩ ජනතාවට නව බදු පැනෙව්වා. ඒ අතරින් විශේෂ වෙනවා පොල් ගස් බද්ද. වෙළෙඳ සමාගමේ පාලනය යටතේ මුහුදු බඩ ජනතාවට නව බදු. ඒ නව බදු අතර ඊටාම ජනතාව අපහසුතාවයට පත් කළ බද්ද තමයි පොල්ගස් බද්ද. පොල්ගස් 10ට වඩා වැඩි ඉඩම් වලින් අය කළා පණම් එකක බද්දක් නේ. ගසකින් පණම ගානේ බද්දක්.
ඒ නිසා මුහුදු බඩ ජනතාවට වෙළඳ සමාගමේ පාලනය එපා වුණා. එක කාරණයක්. අනික තමයි මේ වෙළඳ සමාගම විසින් මුහුදු බඩ ජනතාවගෙන් බදු අය කළේ භාණ්ඩ වලින් නෙමෙයි මුදල් වලින්. දැන් ලංකාවේ සාම්ප්‍රදාය තුල අපි අතීතේ ඉඳලම බදු ගෙවපු ජාතියක්. අතීතේ ඉඳලම අපි බදු ගෙවපු ජාතියක්. දකපොති වැව්වල ජලය ලබා ගන්නා අයගෙන් රජයේ බද්දක් අය කළා. නැත්නම් උදක ප්‍රාප්ති. ඒක ජල බද්දක්. තව අය කළා බොජකපති. බෝජක ප්‍රාප්ති රජුට අයිති ඉඩම් වල වගා කිරීම වෙනුවෙන් අය කළ බද්ද. ඒක ධාන්‍ය බද්දක්. මතර මදිබක මාත්‍රික මත්ස්‍ය භාග ඇලමාර්ගවල මසුන් ඇල්ලීම වෙනුවෙන් අය කළ බද්ද. තව තිබුණනේ කැටි අඩ කෙටූ කන බය ගෘහ දණ්ඩ මතකද? මේ බදු මිනිස්සු ගෙව්වේ භාණ්ඩවලින්. හැබැයි වෙළඳ සමාගම මුහුදුබඩ ප්‍රදේශවල පාලනය බාරගත්තට පස්සේ එය බදු අය කරන්න මොනවයින්ද? මුදල් වලින්. එක පැත්තකින් අලුත් බදු පනවලා තා පැත්තකින් භාණ්ඩ වලින් නෙමෙයි මුදල් වලින් බදු අය කරා. ඒ විතරක් නෙමෙයි වෙළඳ සමාගමේ පාලනය යටතේ මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගෙන් බදු අය කරන්න වෙනම නිලධාරීන් පිරිසක් පත් කළා. ඒ නිලධාරීන් ගෙන්නු ඉන්දියාවෙන්. අපි කියන අවුමිල්දාර්වෝ. වෙනද බදු අය කරේ දේශීය නිලධාරීන්. මෙදා බදු අය කරන්නේ අවුමිල්දාර් කියන විදේශීය නිලධාරීන්. නේ? එතකොට මෙන්න මේ කියන කාරණා නිසා මුහුදුබඩ ජනතාව වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව මොකද කරන්නේ? කැරැල්ලක් ගන්නවා. මෙන්න මේ කැරැල්ල මර්ධනය කරනවා ඉංග්‍රීසීන්. වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව ජනතාව දියත් කරන කැරැල්ල පාලනය කරන ඉංග්‍රීසීන්. ඒ කැරැල්ල පිළිබඳව සොයා බලන පත් කරන කොමිසමක් මියුරන් කොමිසම. ඒ මියුරන් කොමිසමේ නිර්දේශ මත බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඊළඟ පියවරට එනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඊළඟ පියවරට එනවා. 1798 ඉඳලා 1802 දක්වා මුහුදුබඩ ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ද්විත්ව පාලනය. මොකද ද්විත්ව පාලනය කියන්නේ? වෙළඳ සමාගමත් සමග මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් එකතු වෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරීන් සහ වෙළඳ සමාගම නිලධාරීන් එක්ව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ගෙන ගිය පාලන අපි කියනවා ද්විත්ව පාලනය. එතකොට අලුතෙන් කට්ටියක් ආවා. නේ? බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරීන්. ඒ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරී කණ්ඩායමේ ප්‍රධානියා තමයි ආණ්ඩුකාරවරයා. ඒ අනුව ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ෆෙඩරික් නෝත් පත්වීම ලබන්නේ 1798 ද්විත්ව පාලනය යටතේ. හැබැයි ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයාට නිසි සහයෝගය ලබා දුන්නේ නෑ වෙළඳ සමාගමේ නිලධාරීන්. ඒ නිසා වැඩි කල නොගොස් ද්විත්ව පාලනය මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. ද්විත්ව පාලනය අසාර්ථක වෙද්දී බ්‍රිතාන්‍ය පාලකයන්ට පැහැදිලි වෙනවා ද්විත්ව පාලනය අසාර්ථක කරේ හිතාමතාම කවුද? වෙළඳ සමාගම. ඒ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව 1802 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනයෙන් සම්පූර්ණයෙන්ම වෙළඳ සමාගම ඉවත් කරලා මුහුදුබඩ ප්‍රදේශවල තනි පාලනය බ්‍රිතාන්‍ය රජය යටතට ගන්නවා. ඒක අපි කියනවා 1802 පසු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ
බ්‍රිතාන්‍ය කිරීටේ යටත් වූජිතයක් බවට පත්. 36. බ්‍රිතාන්‍ය ජාතිකයෝ අවස්ථා තුනකදී ආකාර තුනකින් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළහ. එම අවස්ථා තුන දක්වන්න. කියන්නේ 1796 1796 1796 1798 1798 වෙළඳ සමාගමේ පාලනය වෙළඳ සමාගමේ පාලනය වෙළඳ සමාගමේ පාලනය වෙළඳ සමාගමේ පාලනය දෙක 1798 1802 දිත්ව පාලනය දිත්ව පාලනය දිත්ව පාලනය දිත්ව පාලනය 3 1802 පසුව 1802 පසුව 1802 පසුව බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනය බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනය අපි යන 37ට දැන් ලේසි මම කතා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1796 1798 දක්වා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළේ කවුරුන්ද? ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ළමයි ඉංග්‍රීසි වෙළඳ සමාගම කියලා ලිව්වත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල වෙළඳ සමාගම විසින් ගෙන ගිය පාලනය හැඳින්වුවේ කෙසේද? මදුරාසි පාලනය. මදුරාසි පාලනය. මදුරාසි පාලනය. අපි දැන් බලන්න ඕන පෙළ පොතේ 25 වෙනි පිටුවේ ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම කියන කොටසට ගිහිල්ලා බලන්න ඕන. එතනයි උත්තර තියෙන්නේ. මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට පත් කළ නිලධාරියා හැඳින්වුවේ කෙසේද? 25 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය තියෙනවා. තුන්වෙනි ඡේදය. නේ උඩ ඉඳලා පල්ලෙහාට තුන්වෙනි ඡේදය. එතන මෙන්න මේව කියනවා. මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට රෙසිඩන්ට් වරයෙකු පත් කෙරිණි. එනට උත්තරය අහුණානේ මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට පත් කළ නිලධාරියා හැඳින්වුවේ කෙසේද? රෙසිඩන්ට්. 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 ඊළඟ උත්තරේ දෙතරම තියෙනවා. ඊළඟ උත්තරේ දෙතරම තියෙනවා. රෙසිඩන්ට් යටතේ ආදායම් එකතු කිරීමේ සහකාර පරීක්ෂකවරු වශයෙන් කටයුතු කළේ කවුරුන්ද? නේ? රෙසිඩන්ට් වර යටතේ ආදායම් එකතු කිරීමේ සහකාර පරීක්ෂකවරු ලෙස ක්‍රියා කළේ කලෙක්ටර්වරු.
ලියා ගන්න උත්තරේ 39ට කලෙක්ටර් වරු. මට වරදුනාද? ඔව් 39 රෙසිඩන්ට් 40 කලෙක්ටර් වරු. 40 කලෙක්ටර් වරු. තමයි එම ඉටිගම වරදිනවා දැන්. ඊයේ ලස්සන වැඩක් වුණා මෙහෙම පන්තිය කරන් යන ගම මම මේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කළේ. මම ඒගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය දාලා තිබුණා. දැන් අර විභාග තියෙන්නේ දැන්. ඕගොල්ලෝ 11 වුණාට තියෙන්නේ 10 විභාගෙන්නේ. මම කරේ 7 පන්තියක්. 8 පන්තිය. නේ 7 පන්තිය. මම දැන් 7 පන්තිය ළමයි පන්තියෙත් මේ වගේ ළමයි හිටියා. මම ඒගොල්ලන්ට දුන්නා 6 අවසාන වාර පරීක්ෂණේ පේපර් එක දීලා මම අර වැඩ කරන එක්කෙනාට ගෝ මේකට දාලා තියන්න මට 7 ළමයින්ට පාඩම කරන්න පේපර් එක කියලා. එයා දාලා ගිහිල්ලා තිනවා 7 අවසාන වාර පරීක්ෂණේ පේපර් එක. දැන් ඉතින් මම පාඩම් පටන් අරන් මම දැන් කරනවා. දැන් ඉන්න ළමයි කිව්වෙත් නෑ. එපාර මේ මම සාමාන්‍ය ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. මේ පාඩමද මේ කෝල් එක එනවා දිගට අතර වෙන්නෙම නැහැ. පස්සේ මම ගත්තා. ගත්තාම කියනවා සර් මේ අපේ නංගි සර්ගේ පන්තියේ ඉන්නේ මේ දැන් සර් කතා කරන්නේ 7 අවසාන වාර පරීක්ෂණේ. නමුත් දැන් නංගිලට කතා කරන්න ඕන 6 අවසාන වාර පරීක්ෂණේ කියලා. ඊට පස්සේ ඉතින් ආයි පාඩම මාරු කරගෙන කරා. ඉතින් හැබැයි ඉන්න ළමයි කිව්වෙත් නැහැ. ඒගොල්ලොත් මූණට මූණ බලන් ඉන්නවා. පොඩි ළමයි. ඒටි ගමන් එහෙම අවුල් වෙන වෙලාවල් තිබ්බ ළමයි ටක් ගාලා කියන්න ඕනේ නැත්තම් අරගෙන හරි. අපි යනවා ඊට පස්සේ 41 ඒක දැන් කතා කරලා තියෙන්නේ කලෙක්ටර් වරුන්ගේ සේවා මධ්‍යස්ථානය. නේ? කලෙක්ටර් වරුන්ගේ සේවා මධ්‍යස්ථානයේ හැදිනුවේ කච්චේරිය. නේ? ඉංග්‍රීසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කොටස් 3කට බෙදලා තිබුණා. ඒ කොටස් 3 ඇතුලේ කච්චේරි 3ක් තිබුණා. කච්චේරිය. 42 කලෙක්ටර් වරුන්ගේ සහාය සඳහා පත් කළ නිලධාරියා හැඳින්වුවේ කෙසේද? කලෙක්ටර් වරුන්ගේ සහාය සඳහා පත් කළ නිලධාරි තමයි අවුමිල්දාර්වරු. අවුමිල්දාර්වරු. ඒගොල්ලෝ ඉන්දියාවෙන් එන්නේ විදේශී නිලධාරීන් බදු එකතු කරන්න යන්නේ අවුමිල්දාර්වරු. අවුමිල්දාර්වරු. 43 මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට විරුද්ධව විරෝධතා අරගලයක් ඇති වූයේ කුමන වර්ෂයකද? මම කියන්නේ පොල් ගස් බද්ද පැනෙව්වා නේ? බදු එකතු කරන්න විදේශ නිලධාරීන් පත් කළා. භාණ්ඩ වලින් බදු අය කළා. ඒ නිසා මුහුදුබඩ ජනතාව වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව කැරැල්ලක් දියත් කරනවා 1797 ක්‍රිස්තු වර්ෂ 1797 1797 1797 44 ක්‍රිස්තු වර්ෂ 1797 විරෝධතා අරගලයට බලපෑ හේතු මොනවාද? මුහුදුබඩ ජනයා වෙළඳ සමාගමේ පාලනයට විරුද්ධව කැරලි ගැසීමට බලපෑ හේතු. ලියන්න 1. පොල්ගස් බද්ද ඇතුළු නව බදු වර්ග කිහිපයක් පැනවීම. පොල්ගස් බද්ද ඇතුළු නව බදු වර්ග කිහිපයක් පැනවීම. පොල්ගස් බද්ද ඇතුළු නව බදු වර්ග කිහිපයක් පැනවීම. දෙක. බදු අයකිරීම සඳහා අවුමිල්දාර් නම් විදේශීය නිලධාරීන් පත් කිරීම. විදේශීය නිලධාරීන් පත් කිරීම.
3 භාණ්ඩ වලින් නොව මුදලින් බදු අය කිරීම. භාණ්ඩ වලින් නොව මුදලින් බදු අය කිරීම. හරි. ළමයි අපි අදට පන්තිය නතර කරනවා. ඒතකොට අපි දැන් දෙක සමානයි. වැඩේ යන්න පුළුවන් ඉස්සරහට. ඔයගොල්ලෝ ඔහොමම ඉන්න විනාඩි 5කින් ගණිත පන්තිය පටන් ගන්නවා. ඔතන ඔහොමම ඉන්න මේකෙම තමයි පාඩම කරගෙන යන්නේ. හරිනේ? අපි අදට නතර කරනවා. ඒක කරගෙන ඉන්නේ. කොහොම ඉන්නේ කියනවා. ඔව් කිව්වා. ඕනක් කියන්නේ.